समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ब्रह्माति माता पितरो पुब्बाचर्याति वुच्चरे आहुनेयाच पुत्तानं प्रजाय अनुकंपकाति ගරුතර මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ලංකා වාසී සදහවතුන්ට පමණක් නෙවේ සමස්ත ලෝකවාසී සදහවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි අද මේ ප්‍රඥා ප්‍රදීප උතුම් ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ හොරණ මිල්ලනීය පදිංචි ටී සෝමලතා මහත්මිය සහ W ජනක නුවන් කුමාර පුතණුවන් මේ පින්වත් පිරිස එකතු වෙලා අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි දායකත්වය අරගෙන ක්‍රියා කරනවා බලාපොරොත්තු වෙන පුණ්‍යානුමෝදනා කරන්න වැලිකඩගේ උදේනිස්සිඤ්ඤෝ විතානගේ එන්සුහාමි තිබ්බටුගේ දියෝනිස්සිඤ්ඤෝ UD මේරිනෝනා තිබ්බටුගේ කුසුමාවති කියන මහත්ම මහත්මීන් සිහිපත් කරලා ඒ අයට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා ඒකේ කර්මුණ ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන විහංග දෙනුවන්හා චතුමි විහංසා කවිනු රුවනිකහා රනුමි රිහංසා මේ දුවල පුතාලා 4 දෙනා සෙත් ප්‍රාර්ථනා කරනවා දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා දරුවන්ගේ අනාගතයේ වාසනාවන්ත සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මෙවැනි අරමුණු තියාගෙන තමයි අද දවසේ ප්‍රඥා ප්‍රදීපමේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ පින්වතුනි ඒ නිසා අපි මෙතෙන් සිට ඒ ධර්ම දේශනාවට සවන් දෙමු ප්‍රඥා ප්‍රදීප ධර්ම දේශනා මාලාවේ බලාපොරොත්තුව තරුණ දුවල පුතාලා දහමින් දැනුවත් කරන එක බෞද්ධ මාධ්‍ය ජාලය තුල තරුණ දුවල පුතාලා දහමින් දැනුවත් කරන්නට ධර්මයෙන් පෝෂණය කරන්නට අප්‍රමාණ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා ඒ නිසා තරුණ දරුවෝ මේ දහම වටා බෞද්ධ ගුවන් විදුලිය රූපවාහිනිය වටා අප්‍රමාණ පිරිසක් ඒක රාශී වෙලා තියෙනවා. ඒ
මේ ගන්න උත්සාහයේ ප්‍රතිඵලයක් නිසායි. ආරම්භක දවසේ ඉඳලා විවිධ අංශයන්ගෙන් විවිධ වයස් කාණ්ඩ අරමුණු කරගෙන වැඩසටහන් පැවැත්වෙන අතර ප්‍රඥා ප්‍රදීප දහම් දේශනා මාලාව ක්‍රියාත්මක වන්නේම තරුණ දරුවන්ගේ ආධ්‍යාත්මික ගුණධර්ම වර්ධනය කරලීම අරමුණු කරගෙනයි. ඒ නිසා අපි අද දවසේ බලාපොරොත්තු වෙනවා මේ දුවල පුතාලට කියලා දෙන්න අම්මල තාත්තලාගේ වැඩිහිටියන්ගේ වටිනකම පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුවේ පුතේ මේ ලෝකේ මවන බ්‍රහ්මයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ බ්‍රහ්මයෝ කියලා කියන්නේ අපට නොපෙනෙන අදෘශ්‍යමාන බ්‍රහ්මයෝ ගැන නෙවෙයි මේ කියන්නේ. ලෝකය කියලා කියන්නේ පින්නතුනි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් සමන්විත මිනිස්සු දරුවෝ. එතකොට මේ දරුවන් මේ ලෝකයට බිහි කරන්නේ ඒක තමයි ලෝකය. අදෘශ්‍යමාන මහා බ්‍රහ්මෙක් නෙවෙයි. කවුද? අම්මයි තාත්තයි. ඒ නිසා අපට ඉන්න මහා බ්‍රහ්මයෝ දෙන්න තමයි අම්මයි තාත්තයි දෙන්න. ඒ අම්ම තුල තාත්ත තුල තියෙනවා දරුවෙක් වෙනුවෙන් පෝෂණය වන ගුණධර්ම හතරක්. ඒ ගුණධර්ම හතරට කියනවා සතර බ්‍රහ්ම විහාර ධර්ම කියලා. සතර බ්‍රහ්ම විහාර ධර්ම මොනවද පුතේ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණ හතර. මෙන්න මේ ගුණ හතරින් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් දරුවෙක් වෙනුවෙන් ගුණධර්ම මේවා පෝෂණය කරගන්න නිසායි අම්මට තාත්තට බ්‍රහ්ම කියලා කියන්නේ. මේ වචනේ තේරුම උතුම් කියන එකයි. එහෙනම් අපට ඉන්න උතුම්ම වස්තු දෙක අම්මයි තාත්තයි දෙන්න. මේක හැමදාමත් දරුවෝ තේරුම් ගන්න ඕනේ. බලන්න සමහර දරුවෝ පොඩි කාලේ අම්මගේ තාත්තගේ අතේ එල්ලෙන්න පුළුවන් කාලේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා අයියයි මල්ලි හරි අයියයි නංගි හරි අක්කයි මල්ලි හරි මෙහෙම දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්න. සමහරලාට අම්මට රණ්ඩු වෙනවා. අම්මා ඔයාගේ නෙවෙයි මගේ. එක්කෙනෙක් ලකුණු අතේ ඉල්ලලා අදිනවා තමන්ගේ පැත්තට. අනිත් එක්කෙනා අම්මගේ වම් අතේ ඉල්ලලා අනිත් පැත්තට අදිනවා. ඔයාගේ නෙවෙයි අම්මා මගේ. පොඩි කාලේ එහෙමනේ. පොඩි කාලේ අම්මා තමන්ගේ කරගන්න කොච්චර උත්සාහ කරනවද? තාත්තා තමන්ගේ කරගන්න කොච්චර උත්සාහ කරනවද? කාටවත් අයිති නැහැ මටයි අයිති කියලා. හැබැයි දරුවෝ ලොකු මහත් වෙලා අම්මලා වයසට යනකොට අම්මා මගේ කියලා තාත්තා මගේ කියලා තමන්ගේ ළඟම තියාගන්න උත්සාහ කරනවද? අන්න බලන්නකෝ. පොඩි කාලේ මගේ කියලා කාටවත් අයිති නැහැ කියලා අම්මයි තාත්තයි තමන්ගේ කරගන්න උත්සාහ කරනවා. අම්මයි තාත්තයි වයසට යනකොට මගේ විතරක් නෙවෙයි ඔයාගෙත් අම්මා තාත්තා තමයි කියලා අනිත් එක්කනට ඇඟිල්ල දික් කළා කියනවා. ඒ නිසා මං විතරක් නෙවෙයි සලකන්න ඕන ඔයත් සලකන්න ඕන. මගේ ගෙදර විතරක් අම්මේ තාත්තේ ඉඳලා හරියන්නේ නැහැ අක්කයි ගෙදරටත් යන්න.
මල්ලි ගෙදරටත් යන්න. දැන් අම්මලා තාත්තලා තල්ලු කරන්න උත්සාහ කරන්නේ තමන්ගේ ළඟින් එයාට. බලන්න කොච්චරනම් අකෘතඥ තත්ත්වයටපත් වෙනවද දරුවෙක්. වෙන්න ඕනේ ඒකද? පොඩි කාලේ මගේ කිව්වනම් දරුවන්ට හැකි අවස්ථාවේදී අම්මා තාත්තා වයෝ වෘද්ධ වෙනකොටත් කියන්න ඕන අම්මා කොහෙවත් යන්න එපා මගේ ගාව ඉන්න. තාත්තා කොහෙවත් යන්න එපා මගේ ගාව ඉන්න. හැබැයි කියන්නේ අයියා ගාවත් ඉඳලා එන්නකෝ. නංගිගේ ගාවත් ඉඳලා එන්නකෝ. මෙහෙට වෙලාම ඉන්නේ. අන්න එවැනි තත්ත්වයකටපත් වෙනෝ දරුවෝ. අන්න එවැනි තත්ත්වයටපත් නොවෙන්න තමයි මේ බණපදේ කියලා දෙන්නේ. ඒ නිසා අපේ පින්වත් දරුවන්ට කියන්නේ මේ ලෝකේට අම්මා තාත්තා මේ භවය අපහු වෙන්නේ නැහනේ. එක අම්මයි එක තාත්තයි. ඒ අම්මා තාත්තා පණ වගේ ආරක්ෂා කරගන්න ඕන. සමහර ලාවට සමහර දරුවෝ තමන් විවාහ වෙලා තමන්ට දරුවෝ ඇති වුණාම ආච්චි සීයා ළඟට යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ වයසයි. ඒගොල්ලෝ කිලිටි. ඒගොල්ලෝ දුගඳයි. එහෙම කියලා සමහරලාට පොඩි උන්ට යන්න දෙන්නේ නැහැ. පොඩි උන් ආදරේ හරීම ආච්චිට සීයට යන්න දෙන්නේ නැහැ. එහෙම තනුත් අපි දන්නවා. මේ දන්න නිසා කියන්නේ. ඒ නිසා පින්නතුනි ඒ නිසා දුවේ පුතේ අම්මගේ තාත්තගේ වටිනකම හරියට තේරුම් ගන්න. අම්මට තාත්තට නොසලකා අපි විතරක් හැදිලා මොකටද? අපේ ජීවිතේ අපි සල්ලි වලින් භවභෝග වලින් ආඩ්‍ය වෙලා හිටියයි කියලා වැඩක් නැහැ. අම්මයි තාත්තයි දුක් විඳිනවා නම්. ඒ නිසා ඒ දෙන්න අපේ පණ වගේ ආරක්ෂා කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පින්වතුනි අම්මයි තාත්තයි දෙන්න අර ගුණ හතරින් පෝෂණය වෙනවා කියලා. මොකද්ද ගුණ හතර? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. ඔය මෙත්තා කියන වචනේ තේරුම මෛත්‍රිය කියන එකයි. මෛත්‍රිය කියන වචනේ තේරුම මිතුරුකම කියන එකයි. පින්නතුනි ලෝකයේ දරුවෙකුට ඉන්න හොඳම යාළුවෝ දෙන්න අම්මයි තාත්තයි. මේක තේරුම් ගන්න සමහර දරුවෝ දැන් මේ අවුරුදු 16, 15, 16, 17 වගේ වයස් වෙනකොට ඒගොල්ලෝ හිතන්නේ සේරම ඒගොල්ලෝ දන්නවා කියලානේ. අම්මට තාත්තට කියන්නේ ඔයාලා දන්නේ මොනවද? ඒ කාලේ නෙමෙයි දැන්. අද සෑහෙන ලෝකෙ වෙනස්. පින්නතුනි ඔය තරුණ කාලේ ඔය වගේ වචන කියන නිසා තමයි මේ වගේ ධර්ම දේශනා අපි පවත්වන්නේ. එහෙම නොකියන්න. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ තමයි සියල්ලම දන්නයි කියලා. අපිට වඩා දන්න කෙනෙක් නැහැ කියලා හිතාගෙන ඉන්නේ. ඒගොල්ලෝ තනියෙන් සේරම ඉගෙන ගත්ත හැටියට තමයි හිතාගෙන ඉන්නේ. අම්මලා තාත්තලා මොනවත් කළා නැහැ. සමහර අය අහන්නේ අම්මලා මොනවද අපිට කරලා තියෙන්නේ? තාත්තා අපිට මොනවද කළේ? දැන් මෙච්චර උස්මහත් කළා මාස දසමාසයක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කළා රතු පාටලේ සුදු පාට බවට හරවලා පොවලා අතපය හොඳට හදලා කැතකුණු පුළුවන් තරම් අතගාලා ඒව කැතක් හිතන්නේ නැතුව ඇඟ ලෙව කාලා ඉඹලා හදපු අම්මගෙන් අහනවා අම්මා මොනවද අපිට කරලා තියෙන්නේ? තාත්තා අපිට මොනවද කරලා තියෙන්නේ? අච්චර රත්තරන් වගේ දාඩිය හෙලලා හදපු තාත්තට එහෙමයි කතා කරන්නේ. සමහර දරුවෝ කතා කරන්නේ තාත්තා කියලා නෙවෙයි අපේ ෆාදර් කාර්යය. නේ? එහෙම කතා කරන දරුවෝ ඉන්නවා. බලන්න පිටුතුන් කොච්චර පරිහානියක්ද? නේ? පිට අයටත් කියන්නේ අපේ ෆාදර් කාර්යය කියලා. අන්නේ වගේ පිරිහුණු මානසිකත්වයක් අපේ දරුවෝ ඇති කරගන්න එපා කියන එක තමයි මේකෙන් මතක් කරන්නේ. එතකොට
මේ ලෝකේ හොඳම හොඳ යාළුවෝ දෙන්න දරුවෙකුට ඉන්න අම්මයි තාත්තයි. පස්සේ සමාජයෙන් මුණ ගැහෙන යාළුවෝ ලොකු වෙලා අම්මා තාත්තා පැත්තකට දානවා. හැබැයි සැපේදී දුකේදී කවුරු අතහැරියත් අම්මා තාත්තා තමයි දරුවෝ අතහරින්නේ නැත්තේ. සැලකුවත් බැන්නත් මොන දේ කළත් අම්මලා තාත්තලා දරුවන්ට ආදරේ. ඒක තමයි ස්වභාවය පින්නතුනි. ඒ නිසා බලන්න මෛත්‍රී කියන ගුණය අම්මා තුල තාත්තා තුල තියෙනවා. කොයි කාලේද ඇති වෙන්නේ? මව් කුසේ ඉන්න කාලේ. දරුවෙක් මව් කුසේ ඉන්න කාලේ මේ දරුවා මේ ලෝකෙට නිරුපද්‍රිතව බිහි වේවා. නිරෝගී දරුවෙක් වේවා. වාසනාවන්ත දරුවෙක් වේවා. හැඩරුව ඇති දරුවෙක් වේවා. බුද්ධි සම්පන්න දරුවෙක් වේවා. මෙන්න මේ ප්‍රාර්ථනාව ඔය අම්මා තුල ඔය තාත්තා තුල තිබුණා. ඔබ කුසේ ඉද්දී අම්මා කෑවේ බිව්වේ දරුවා වෙනුවෙන්. තාත්තා අම්මව ආරක්ෂා කරගත්තේ දරුවා වෙනුවෙන්. අම්මා බලන්න තද උණු වතුර බිව්වේ නැහැ. හරි පරිස්සම් වුණා. ඇයි? දරුවට වේදනාවක් එයි කියලා. තද සීතල වතුර බිව්වේ නැහැ. දරුවට වේදනාවක් එයි කියලා. නරක ආහාරයක් ගත්තේ නැහැ. දරුවට එය අගුණ වෙයි කියලා. නරක පින්තූරයක් දසුණක් දැක්කේ නැහැ. දරුවගේ මානසිකත්වයට ඒක බලපායි කියලා. බලන්න පින්නතුනේ කොච්චර ප්‍රවේශම් වුණාද කියලා. කෑමෙදි බීමෙදි ගැමණෙදි බිමනෙදි ඇඳුමෙදි පැළඳුමෙදි හැම වෙලාවකම හිතුවේ කුසේ ඉන්න දරුව ගැන. අඩු ගානේ හුස්ම ගත්තේ දරුව වෙනුයි. නමුත් ඒක හිතන්න තරම් සමහර වත්මන් දරුවන්ට හැකියාව නැති වෙලා තියෙනවා. ඒ නිසා අම්මල තාත්තලාට දොස් කියන, අම්මල තාත්තලාගේ වැරදි හොයන, අම්මල තාත්තලාට නොසලකන දරුවෝ කොච්චර ඉන්නවද? දුවේ පුතේ ඔබ එහෙම කෙනෙක් වෙන්න එපා. අම්මා තාත්තා දෙන්න ඔබ කුසේ ඉද්දී කොයිතරම් මෛත්‍රියෙන් හිතුවද? ඊළඟට දෙවෙනි ගුණාංගයේ කරුණාව. කරුණා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ විස්තර කරන පරදුක්කේ සති සාදූනං හදයන් කම්පනං කරෝතීති කරුණා. අනුන්ගේ දුක දැකලා හදවතේ ඇතිවන කම්පිත බව, ඒවත් අනුකම්පාවට තමයි කරුණා කියන්නේ. කුසේ මාස 10ක් ඉඳලා මේ ලෝකෙට බිහි වෙනවා. මේ ලෝකෙට බිහි වුණාට පස්සේ මේ දරුවට කතා කරන්න බෑනේ. ඉපදුණු ගමන්. කතා කරන්න බැරි දරුවා තමන්ගේ අවශ්‍යතා සපුරාගන්නේ මොකෙන්ද? අඬලා. කතා කරන්න බැරි දරුවෙක් අඬනවා. අඬනකොට අම්මලා තාත්තලා දන්නවා මේ කිසි අවශ්‍යතාවයක් නිසා තමයි අඬන්නේ කියලා. ඇයි? කවදාවත් පොඩි දරුවෝ බොරුවට අඬන්නේ නැහැ. ඇත්තටමයි අඬන්නේ. ඇයි? පොඩි දරුවගේ මනස හරිම පිරිසිදුයි. ප්‍රබස්සන මිදම් බික්කවේ චිත්තං. මේ දරුවගේ මනස හරිම ප්‍රබාස්වරයි, හරිම පිරිසිදුයි. මේ ලෝකේ හොඳම හොඳ මිනිස්සු පොඩි දරුවෝ. ඒ නිසා දරුවෙක් අඬන්නේ ඇත්තටම. මේ දරුවා අඬනකොට අම්මා හරි තාත්තා හරි ඇහෙන මානක ඉන්නවනම් දුවලැවිලා දෑතට අරගෙන හදවතට තුරුළු කරගෙන ඇයි රත්තරන් දුවේ පුතේ කියලා කතා කරන්න බැරි දරුවට කොච්චරනම් කතා කරනවද? දරුවගේ ඇඬීම නතර වෙන්නේ නැත්තම් අම්මා තාත්තා මේ දරුවා නලව ගන්න බැරි නම් පින්නතුනේ පේන්න දැසින් කඳුළු කඩා නොවැටුණාට අම්මයි තාත්තයි දෙන්නම හදවතින් අඬනවා. මගේ
රත්තරන් දරුව මා නිසා උපන් දරුව නේද කියලා. මේව තේරුම් ගන්න ඕන අපේ දරුවෝ, අපේ දුවල පුතාලා. සමහර අම්මලා තාත්තලා බලන්න දරුවා කරපින්නාගෙන බලන්න පින්නතුනි වෙද ගෙදර දුවන්නේ මගේ දරුවට මගේ රත්තරන් පුතාට දුවට අනේ අතරමඟදී කිසිම කරදරයක් වෙන්න එපා කියන චේතනාවෙන්. මේ හැඟීම අම්මල තුල තාත්ත තුල තියෙනවා. එහෙනම් දරුවෙක් අඬන වෙලාවේදී අම්මා තුල තාත්ත තුල ඇතිවන දරුවාගේ ඇඬීම අසා ඇතිවන හදවතේ ඇතිවන කම්පිත බව අනුකම්පාව තමයි කරුණා කියලා කියන්නේ. ඒක තමයි කරුණාව. මම බලන කොච්චර කරුණාවක් අපි වෙනුවෙන් ඇති කරගත්තද අපේ අම්මා අපේ තාත්තා. ඒක පෙරලා අපිට දෙන්න බැරිද? අම්මලා තාත්තලා වයසට ගියාම. ඒ නිසා අන්න ඒ தত্ত্বය අපි තේරුම් ගන්න ඕන. ඒකයි. හුඟක් අය ඒක තේරුම් ගන්න නැහැ පින්නතුනි. ඊළඟට තුන්වෙනි ගුණාංගය තමයි මුදිතාව. මුදිතා කියලා කියන්නේ පින්නතුනි දරුවෙක් අර නොදරු වයස පසු කරලා කුඩා සුරතල් පාපොඩි සොලවලා එහෙ මෙහෙ ඇවිදින්න උත්සාහ කරන වයසේ වැටි වැටි නැගිටින කාලේ. ඒ වගේම අම්මා තාත්තා කියන්නේ බහ තෝරන කාලේ. මෙන්න මේ කාලේ දරුවාගේ හපන්කම් මුළු ලෝකයටම පෙන්වන්න තමයි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් උත්සාහ කරන්නේ. කොයි වෙලාවකවත් බලන්න මේ වයසේ පසුවන දරුවෙක් ඉන්න ගෙදරක වෙන මාතෘකා තියෙනවද කියලා බලන්න. කවුරු ආවත් කතා කරන්නේ දරුවා ගැන. දරුවගේ හපන්කමක් ගැන. දරුවා hina වෙන හැටි කියයි. දරුවා කරන විහිළු තහළු කියයි. නේ? දරුවා අඬන හැටි කියයි. වැටි වැටි නැගිටින්න උත්සාහ කරන හැටි කියයි. කන්න ගියාම මෙහෙමයි යන්නේ මෙච්චර වෙලා යනවා. මේ වගේ දේවල් කියා අම්මලා තාත්තලා සතුටු වෙනව පින්වතුනි. එහෙනම් දරුවෙක් ලොකු මහත් වෙලා ඉගෙන කියාගෙන විභාග සමත් වෙලා රැකියාව ලබාගෙන විවාහ වුණාට පස්සේ නෙවෙයි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ගෙන් උපරිම සතුට ලබන්නේ. උපරිම සතුට ලබන්නේ ඔඩ්ඩොය සුරතල් කාලෙදී. ඒ නිසා මේ සුරතල් වයසේදී පින්නතුනි අම්මා තුල තාත්තා තුල දරුවෙකුගේ හපන්කම් දැකලා ඇතිවන සතුටයි කියන්නේ මුදිතා. ඒකට තමයි මුදිතාව කියන්නේ. ඊළඟට තියෙනවා තව ගුණයක් උපේක්ෂාව කියලා. උපේක්ෂාව කියලා වචනේ තේරුම මධ්‍යස්ථ බව. අපි හිතමු දරුවෝ දෙන්නෙක්, 4 දෙනෙක්, 6 දෙනෙක්. අපි හිතමු කීප දෙනෙක් ඉන්න ගෙදරක. අම්මගෙන් අහනවා අම්මා වැඩියෙන් ආදරේ ලොකු පුතාටද පොඩි පුතාටද කියලා. දුවට කතා කරන්නේ ආදරේ වැඩිකමට පුතා කියලානේ. අම්මා කියයිද මම ලොකු පුතාට වැඩියෙන් ආදරේ පොඩි පුතාට නම් කිසි ආදරයක් නැහැ කියලා. කවදාවත් කියන්නේ නැහැ. හැම දරුවෙකුටම එක වගේ. සමහර දරුවෝ ඇවිල්ලා අහනවා අම්මා වැඩියෙන් මට නේද ආදරේ? එයා අහන වෙලාවට කියන ඔයාට තමයි ආදරේ වැඩියෙන්. අනිත් දුව හරි පුතා හරි ඇවිල්ලා ගියොත් අම්මා මට නේද වැඩියෙන් ආදරේ? ඔව් පුතේ ඔයාට තමයි. මේක තමයි අම්මගේ ස්වභාවය, තාත්තගේ ස්වභාවය. අඩු වැඩි වශයෙන් නෑ. සමහර දරුවෝ ඉතින් මානසික අල්ලස් දීලා අම්මා තාත්තා තමන්ගේ පැත්තට හරව ගන්න උත්සාහ කරනවා. දීපල වැඩියෙන් ලියා ගන්න. වැඩි මුදල් කොටස ගන්න. ඊඩම වැඩි කොටස ගන්න. ගේ අයිති කරගන්න.
ඒවට තමයි මේ මානසික අල්ලස් දීලා අනිත් දරුවෝ නැති වෙලාවට එක්කෙනෙක් ඇවිල්ලා මොකද කරන්නේ? එයා අඳින්න රෙදි කෑල්ලක් හරි පිටි පැකට් එකක් හරි මොනවා හරි අරගෙන ඇවිල්ලා අම්මලගෙන් වාඩි වෙලා කතා කර කර හරිම ලෙන්ගතු විදියට සමහරව මේව කළ අම්මගෙන් තාත්තගෙන් මේ මානසික අල්ලස් දීලා ඒගොල්ලෝ තමන්ගේ පැත්තට හරව ගන්න උත්සාහ කරන දරුවොත් අපි අතර නැතුව නෙවෙයි. ඒ නිසා ඒ රැවටීම දන්නෝ තමන් මේ කරන්නේ අම්මව රවටන එකක්. තාත්තා රවටන්න උත්සාහ කරන එකක්. කවදාවත් එහෙම කරන්න එපා. ඒ නිසා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කවදාවත් පින්නතුනි එක දරුවෙකුට එක සැලකිල්ලකුත් අනිත් දරුවට තව සැලකිල්ලකුත් කරන්නේ නැහැ. සමහර වෙලාවට නොසලකන දරුවට තමයි වැඩියෙන් ආදරේ. එහෙමත් ඉන්නවනේ. නේ? සලකන දරුවට ඉච්චර ආදරේ නැති වුණත් නොසලකන දරුවට වැඩියෙන් ආදරේ. ඒක තමයි අම්මලා තාත්තලාගේ ස්වභාවය. ඒ නිසා මේක අපේ තරුණ දුවල පුතාලා තේරුම් ගන්න. ඔබව මේ තැනට ගෙනල්ලා තියෙන්නේ අම්මා තාත්තා මෙච්චර කැපවීමෙන්. දැන් බලන්න තිරිසන්ගත සතෙක් දැන් වහු පැටියෙක් බලන්න. එලා දෙනක් තමන්ගේ පැටියා මේ ලෝකෙට බිහි කළා. දිවෙන් ලෙව කාලා අර ඇඟේ තියෙන වැදෑමහි කොටස දිවෙන් අයින් කළා. පැයක්මාරක් යනකොට වහු පැටිය නැගිටිනවා. තනියෙන් කිරි උරා බොනවා. දුවපැන යන්න උත්සාහ කරනවා. හැබැයි වහු පැටිවකට ඇති හැකියාව මිනිස් දරුවට නැහැ. මිනිස් දරුවෙක් මේ ලෝකෙට බිහි වුණු ගමන් දවසින් දෙකකින් ඇවිදින්නේ නැහනේ. පැයෙන් දෙකකින් නෙවෙයි දවසින් දෙකකින්වත් ඇවිදින්නේ නැහැ. මාසින් දෙකකින්වත් ඇවිදින්නේ නැහැ. ඒ නිසා මිනිස් දරුවට අම්මගේ තාත්තගේ රැකවරණය නොලැබුණොත් උපන් දරුවාට උපන් පැදුරේම මිය යනවාට කිසිදු සැකයක් නැහැ. ඒ නිසා ඔබ තේරුම් ගන්න අපි අද උස්මහත් වෙලා මේ තැනට ඇවිල්ලා තියෙන්නේ මගේ රත්තරන් අම්මට රත්තරන් තාත්තට පින් සිද්ධ වෙන්න. නැත්තම් දුවේ පුතේ අද ඔබ ඔතන නැහැ. ඔබ එහෙනම් මිය ගිහිල්ලා ගොඩක් කල් බලන්න ඔබ කොච්චර ආරක්ෂා කරාද. ඔබ දුවල පැනලා එහාට මෙහාට දකින දේ නගින්න උත්සාහ කරත් සමහරවිට එල්ලීලා ජනේලෙට ගොඩ වෙනවා. ඇඳට අමාරුවෙන් ගොඩ වෙනවා. තියෙන පුටුවකට අමාරුවෙන් ගොඩ වෙනවා. දන්නේ නැහැ ඒක අත්දැකීමක් නැහැ. සමහරට වැටුනොත් ඔළුව බිම ඇනෙනවා. එතනම මී යන්න පුළුවන්. මේ හැම එකකින්ම පරිස්සම් කරන්ඩ අම්මයි තාත්තයි නොගත් වෙහෙසක් නැහැ. හිතලා බලන්න අම්මගේ අතින් මේ දරුවෙක් කී සැරයක් වඩා ගන්න ඇද්ද? තාත්තා කී සැරයක් ඔබව වඩා ගන්න ඇද්ද? ඔබේ ඇඟ ශරීරය ඔය අම්මා ඔය තාත්තා කී සැරයක් ඉඹින්න ඇද්ද? චුම්බිත්තා පිය පුත්තකම්. ඒ නිසා ගණන් කරන්න බැරි තරම් කවන්න පොවන්න පස්සෙන් කතන්දර කියා කොච්චර වෙහෙසක් දරන්නේ නැද්ද? පැය කීයක් බත් පිඟාන අරගෙන පස්සෙන් ඔබ වඩාගෙන නැත්තම් මොන දේවල් කියාද ඔබව කවල පොල ඔය තැනට ගෙනාවේ? ඔබ හිතුවද? දැන් ඔබ උස්මහත් වුණාට පස්සේ සේරම තනියෙන් ඉගෙන ගත්ත විදියට තමයි ඔබ රංගපාන්න හදන්නේ. නමුත් දුවේ පුතේ ඔබට ඒහපන්කම් කරන්න බෑ. අම්මා තාත්තා මග පෙන්නුවේ නැත්තම් ඔය අතපය හතර ඔය විදියට ලස්සනට තියෙන්නේ අම්මා තාත්තා අතපත ගාලා හැදුව නිසා. ඔළුවේ හැඩය හැදුවා. අතපය හැදුවා. නේ? මේ තැනට ගෙනාවේ නැත්තම් පැත්තකට දාලා තිබුණා නම් ඔබ ඇඳුමක් අඳින්න දන්නවද? දන්නේ නැහැ.
දැන් නම් සේරම ඇඳුම් තනියෙන් අඳිනවා වගේ තමයි ඔබ හිතාගෙන ඉන්නේ. පුරුදුනා වගේ. නමුත් ඔය හැම එකක්ම හැම කරුණක්ම අම්මයි තාත්තයි කියලා කරලා දීපුවා. ඒ නිසා අම්මා තාත්තා දෙන්න උපේක්ෂා කියන ගුණයනුත් පෝෂණය වෙනවා. මෙන්න මේ ගුණ හතර අම්මා තුල තාත්තා තුල තියෙනවා දරුවෙක් වෙනුවෙන්. මොනවද ගුණ හතර? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. ඊළඟට අම්මට තාත්තට කියනවා පින්නතුනි පුබ්බාචර්යාති උච්චරේ. පුබ්බාචර්ය කියලා කියන්නේ పూర్ව ආචාර්ය කියන එකයි. పూర్ව ආචාර්ය කියන්නේ මුල් ගුරුවරු කියන එකයි. දරුවෙක් පාසලකට යන්න කලින් බලන්න දතකට මදින්න, මූණ සෝදන්න, ඇඳුම් පැළඳුම් අඳින්න, ගමන් බිමන් යන්න, ආගන්තුක සත්කාර දුවේ පුතේ ඉගෙන ගන්න කියලා කවුද කියලා කරලා දුන්නේ? අම්මයි තාත්තයි. පාසලකට යන්නේ පසුවනේ. එහෙම නැත්නම් මේ සියල්ල කරලා කියලා දීලා තියෙන්නේ අම්මයි තාත්තයි. නැත්නම් මේ දරුවා මේ කිසිවක් ඉගෙන ගන්න නැහැ. මොකද තනියෙන් එතෙන්ට එන්න බෑ. අත දිය යුතුමයි. අඩු ගානේ අම්මා කියන වචනය කිව්වේ තාත්තා කියන වචනය කියලා දුන්නෙත් අම්මයි තාත්තයි දෙන්නමයි. ඉතින් ඊට එහා යමක් අවශ්‍ය නැහැනේ. බහතෝරන කාලේ මේ වචන දෙක කියලා දුන්නෙත් අම්මයි තාත්තයි. ඉතින් අම්මා තාත්තා කොච්චර වටිනවද එහෙනම්? ඒකයි කියන්නේ පුබ්බාචර්ය කියලා. මුල්ම ගුරුවරු දෙන්න අම්මයි තාත්තයි දෙන්න. ඊළඟට තියෙනවා පින්නතුනි ආහුනීය කියලා ගුණයක්. අම්මා තුල තාත්තා තුල තියෙන තවත් ගුණයක් තමයි ආහුනීය. මොකක්ද ආහුනීය කියන්නේ? ආහුනීය කියන වචනය කොහෙද කියවෙන්නේ? මොන ගාතාව කියනකොටද? සංඝයා වඳින ගාතාව කියනකොටනේ ආහුනීය කියන ගුණය කියවෙන්නේ. ආහුනීයෝ, පාහුනීයෝ, දක්ඛිනීයෝ, අංජලි කරණීයෝ. ඒකෙන් පේන්නේ මොකද්ද? ඒකෙන් පේන්නේ සංඝයා අමතන ගාතාවක ඇතුළත් ගුණයකින් අම්මා තාත්තා අමතනවා කියන්නේ සංඝයා සතු ගුණයක් අම්මා තාත්තා තුල තියෙනවා කියන එක. මොකක්ද ඒ ගුණය? ආහුනීය. ආහුනීය කියන වචනේ තේරුම මොකක්ද? තේරුම තමයි ඈත දුර සිට යමක් ගෙනවිත් දීමට සුදුසුයි කියන එකයි. එහෙනම් සංඝයා සුදුසු මොකටද? ඈත දුර සිට යමක් ගෙනවිත් දීමට. පාහුණීය කියලාත් ගුණයක් තියෙනවනේ. අනුන් වෙනුවෙන් පිළියෙල කළ දෙයක් උනත් පිළිගන්න සංඝයා සුදුසුයි කියන එක. දක්ඛිනීයෝ දක්ෂිනාවන් දානය පිළිගැනීමට සුදුසුයි කියන එකයි. අංජලි කරණීයෝ ඇඟිලි බැඳ වැඳීමට සුදුසුයි කියන එකයි. මේ ಗುಣ අතරින් එක ගුණයක් තියෙනවා අම්මා තුලත් තාත්තා තුලත්. මොකද්ද? ආහුණීය. එහෙනම් ඈත සිට යමක් ගෙනවිත් දෙන්න සුදුසුයි. සුදුසුද? ඇයි නුසුදුසු වන්නේ? පින්නතුනි බලන්න. පොඩි කාලේ අපි අම්මල තාත්තලා අපිට හොරෙන් මොනවා හරි කෑව බිව්වද? කවදාවත් නැහැ. අම්මා තාත්තා වේලක් කර වේලක් කෑවත් කවදාවත් දරුවෙක් කුසගින්නේ තිබෙන්නේ නැහැ. මොන අඩුපාඩු තිබ්බත් දරුවට ඇඟෙව්වේ නැහැ. අද ගෙදර මොකුත් නැහැ. ඔයාට අද වේල් තුනෙන් එක වේලයි කන්න හම්බෙන්නේ. කවදාවත් කියන්නේ මොන දෙයක් කරලා හරි දරුවා කොහොම හරි බඩගින්න නැති කරලා එදා දවස ගත කරවන්නයි හදන්නේ.
ඒ නිසා කවදාවත් කුසගින්නේ තිබ්බේ නැහැ. කොහොම හරි හදන්නේ මොනවා හෝ දෙයකින් දරුවගේ කුස පුරවන්න. බලන්න පින්නතුනි. මෙහෙම තමයි අම්මා තාත්තා කළේ. අපි මුලිනුත් කිව්වා මේ ලෝකයේ විද්‍යාව දියුණුයි. විද්‍යාඥයන්ට විවිධ හපන්කම් කරන්න පුළුවන්. හඳට යන්න පුළුවන්, අඟහරු තරණය කරන්න පුළුවන්, යාන හදනවා. හැබැයි පින්නතුනි අම්මට කරන්න පුළුවන් හපන්කම ඔය කිසිම විද්‍යාඥයෙකුට කරන්න බෑ. මොන විද්‍යාවකින්වත් කරන්න බැරි දේ තමයි අම්මා කරන්නේ. මොකද්ද? ලේ කිරි කරන එක. මේක කාටවත් කරන්න බෑ. එතකොට දරුවෙකුට කිරි පොලා හදලා වඩලා පෝෂණය කරන්නේ. ඒ කිරි ටික දෙන්න. අම්මගේ ලේ මේ පොවන්නේ කිරිවල කළා. ඉතින් මේක කරනවා අම්මා. අර තරම් ගෙදර දහසකුත් එක වැඩ තියාගෙන. ගෙදර උයන්න පියන්නත් ඕන. රෙදි ටික හොදන්නත් ඕන. දරුවා නාවල පිරිසිදු කරවන්නත් ඕන. ගේ අතුපතු ගන්නත් ඕන. තාත්තා වැඩට යනවා නම් කඩේ පිළේ යන්නත් ඕන. මේ සේරම කර කර දරුවට කිරි දෙන්නත් ඕන වෙලාවට. ඒකට පිරිසිදුකමක් බලපානවා. අම්මල තාත්තල නාල පිරිසිදු වෙලා දරුවට කිරි ටික දෙන්නේ අනේ විස බීජයක් හරි ඇයිද දන්නේ නැහැ කියලා. කොච්චර කැප වෙලාද බලන්න. මෙහෙම අපට සැලකුව අපිව ගොඩගත්ත අපේ කුසගින්න නිව් අපිව හදලා වඩලා පෝෂණය කළා. අම්මට තාත්තට වයසට යනකොට දරුවෙකුට හැකියාව තියෙද්දි එහෙනම් අම්මා තාත්තා ඈත දුර සිට යමක් ගෙනවිත් දීමට සුදුසුද නුසුදුසුද? සුදුසුයි. මේ රටේ නෙවෙයි සතපුම් දසදහස් ගාණක් ඈත දුරු රටක ඉඳලා උනත් අම්මල තාත්තලා සුදුසුයි යමක් ගෙනත් දෙන්න. ඒ නිසා සමහර දරුවෝ ඒක හරියට තේරුම් අරන් කරනව පින්නතුනේ. සමහර දරුවෝ අම්මල තාත්තලාගේ වටිනකම දන්නේ නැහැ, ගෙදරින් පන්නලා දානවා. අපිට මතකයි මේ කොවිඩ් සමය තුල අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි කොවිඩ් ඇදිලායි කියලා ගෙනල්ල මහපාරේ කඩයක් ළඟ දාලා ගිහිල්ලා තිබුණා. වටා පිටාම මිනිස්සු සැලකුවා. අර අම්මගෙන් තාත්තගෙන් අහනවා ඔයාලා කොහෙද? ඔයාලට මෙහෙම කරේ මොන දරුවද මොන පුතාද මොන දුවද? අර අම්මා තාත්තා නෙමේ කට අරින්නේ. අපිට මෙහෙම කළත් මෙච්චර පාරට ඇද දාලා තියලත් අර දරුවගේ නම කියන්නේ දරුවට අගෞරවයක් වෙයි කියලා. බලන්න පින්නතුනි අම්මගේ තාත්තගේ සෙනෙහස මොන තරම්ද? ඒ නිසා මේක තේරුම් ගන්න බැරි දරුවෝ අපි අතරේ කොච්චර ඉන්නවද? ඒක නිසායි අපි රත්තරන් දුවල පුතාලට තරුණ වයසේ ඉන්න මේක මතක් කරලා දෙන්නේ. ඔබේ අම්මා ඔබේ තාත්තා කවදාවත් අමතක කරන්න එපා. ඔබේ අම්මා ඔබේ තාත්තා ලේසියට පහසුවට වැඩිහිටි නිවාසික මහලු නිවාසයක ගිහලා නතර කරන්න එපා. සමහරව එහෙමයිනේ. දැන් එන්න වැඩිහිටි නිවාස වර්තමාන එනකොට වැඩි වෙලාද අඩු වෙලාද? එන්න වැඩි වෙලා. ඒකෙන් පේන්නේ සමාජයේ පිරිහීම නෙමෙයිද පින්නතුනි? බලන්න. සමාජයේ කොච්චර පිරිහිලා තියෙනවද? වැඩිහිටියන්ට සලකන තත්ත්වය අද නැති කියලා තියෙනවා. අම්මා තාත්තා වැඩිහිටි නිවාසයට ගිහින් දාලා ඇඟ බේර ගන්න දරුවෝ තමයි අද ඉන්නේ. සමහර අය. හැම කෙනාම නෙමෙයි සමහර අය. ඒ තත්ත්වය නැති කරගන්න තමයි අපිට ඕන. ඒ නිසා ඈත දුර ඉඳලා යමක් ගෙනත් දෙන්න අම්මා තාත්තා සුදුසුයි. ඇයි පොඩි කාලේ අපිට මේ විදියට සැලකුවනම් වයසට යනකොට ඒ දෙන්නා පෝෂණය කරන එක රැකබලා ගන්න එක වයසයි කියලා මහලු නිවාසයට නොදමා
ආරක්ෂා කරගන්න එක අපේ වගකීම. ඇයි? දැන් අපි කුඩා කාලේ අම්මා හිතුවනම් තාත්තා හිතුවනම් මට ඔයාව රකින්න බෑ මමත් ඔයාව කොහේ හරි ගෙනින් දානවා කියලා අපිට වෙන ඉරණම මොකක්ද? එහෙනම් අපි ඉවරයි. එහෙම නොදැම්ම අපිව පණ වගේ රැක්ක අපේ අම්මට තාත්තට ඒ අය වයසට යනකොට අපි පොඩි කාලේ වගේ තමයි. ඒ නිසා ඒ අය ආරක්ෂා කරගන්න එක දරුවෝ හොඳට හිතට ගන්න ඕන. කල්පනා කරලා බලන්න දරුවෙක් මේ අම්මට තාත්තට නිසි විදියට සලකනවා නම් කවදාවත් සමාජයෙන් බැනුම් අහන වරදක් කරන්නේ නැහැ. ඇයි පින්නතුනි වරදක් කළ ගමන් සමාජ මිනිස්සු බනින්නේ කොතනින්ද පටන් ගන්නෙ? අම්මකින්. ඉස්සෙල්ලාම පළවෙනියෙන්ම බැනුම් අහන්නේ අම්මා. ඒ නිසා අම්මට තාත්තට බැනුම් අහන්නේ නැති තැනට දරුවෙක් හැදෙනවා කියන්නේ දරුවෙක් කවදාවත් වැරදි කරන්නේ නැහැ කියන එකයි. එහෙනම් අම්මට තාත්තට සලකන අම්මගේ තාත්තගේ ගෞරවය රැකගන්න දරුවෙක් කවදාවත් සමාජයේ වරදක් කරන දරුවෙක් නෙවෙයි. අන්න එතෙන්ට අපේ හිත හදාගන්න ඕන දරුවනේ. ඒක තමයි අවශ්‍ය. එහෙනම් එතෙන්ට එනවනම් අපි හොඳ කෙනෙක්. කවදාවත් දරුවෝ වැරදි කරන්නේ නැහැ. සමාජ විරෝධී දේවල් කරන්නේ නැහැ. සමාජයෙන් බැනුම් අහන විදියට ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා මගේ අම්මට මගේ තාත්තට කවදාවත් මං නරක වචනයක් අහන්න ඉඩ තියන්නේ නැහැ. නින්දාවක් අපහාසයක් උපහාසයක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. මෙන්න මේ හැඟීම දරුවෙකුට ආවොත් දරුවෙක් කවදාවත් වැරදි කරන්නේ නැහැ. ඒ දරුවා කවදාවත් අම්මට තාත්තට නොසලකන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. අනේක තමයි අවශ්‍ය. එහෙම නැත්තම් බෑ. ඊළඟට බලන්න පින්නතුනි අම්මට තාත්තට තවත් ගුණයක් තියෙනවා. ඒ තමයි අනුකම්පක කියලා. අනුකම්පක කියලා කියන්නේ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් තමන්ගේ දරුවට දක්වන අනුකම්පාව මේ ලෝකේ කාටවත් දක්වන්නේ නැහැ. අනිත් දරුවන්ටත් ආදරයක ඇත්ත. හැබැයි වැඩියෙන්ම අනුකම්පා කරන්නේ තමන්ගේ දරුවට. වෙන දරුවන්ට නෙවෙයි. දැන් අපි හිතමු සමහර ළමයි ඉන්නවා ඒ අය අම්මට තාත්තට කට ගහගෙන ඉනවා. ඔහොම කේන්ති අරගෙන දොස් කියනවා. අන්න ඒ වගේ වෙලාවල් වලදී සමහර විට අම්මත් බනිනව වෙන්න පුළුවන්. තාත්තා සැර කරනව පහරක් දෙනව වෙන්න පුළුවන්. දරුවා මොකද්ද කරන්නේ? කේන්ති අරගෙන ගෙයින් එළියට බහැලා ගියොත් ඒ දරුවා ගැන බලන්නේ නැතුව ඉන්නේ දරුවා නොපෙනෙන දුර යන තෙක් පමණයි. මොකද කරන්නේ අම්මා? අම්මා පස්සේ යනවා. අම්මා පස්සෙන් ගිහිල්ලා පුතේ තාත්තට ඒ වෙලාවේ කේන්ති කියන්නේ ඔයා වැරදිනේ කිව් ඒ වගේ කට ගහගෙන ගිය හැටි. දරුවා සනස ආපහු අරගෙන එනවා. මේක තමයි අම්මගේ ස්වභාවය. ඒක නිසා මේක තේරුම් ගන්නෑ සමහර දරුවෝ. ඒ නිසා මේ ලෝකේ වැඩියෙන්ම අනුකම්පා කරන්නේ තමන්ගේ දරුවට. මෙන්න මේ ಗುಣ කීපයක් මා කිව්වා. එකක් මෛත්‍රිය, දෙක කරුණාව, තුන මුදිතාව, හතර උපේක්ෂාව. ඒ ටිකම එකතු කරලා කිව්වා බ්‍රහ්ම කියන වචනයක්. ඊළඟට කිව්වා පුබ්බාචරිය කියන වචනයක් අම්මා තාත්තා හඳුන්වන්න. ඊළඟට කිව්වා ආහුණෙය කියලා වචනයක්. ඊළඟට කිව්වා අනුකම්පක කියලා ගුණයක්. මේ ගුණ වලින් පෝෂණය වෙච්ච දරුවෙක් හා සලකන කල ගුණයේ ප්‍රතිමූර්තියක් අම්මයි තාත්තයි කියන්නේ. මේක තේරුම් ගන්න ඕන. ඒ නිසා අපේ තරුණ දුවල පුතාලා මේක තේරුම් නොගත්තොත්
ඔබත් නොමග ගිය දරුවෙක් බවට පත් වෙනෝ නිසකවම. ඒ නිසා කුඩා කාලේ ඔබට සැලකුවා වගේ ඔබ ලොකු මහත් වුණාට පස්සේ ඔබේ අම්මට ඔබේ තාත්තට ඔබත් සලකන්න. දරුවෙක් මහා ලොකු කෑම වේලක් දෙන්න ඕනේ බලන්න අම්මට තාත්තට කඩෙන් ගෙනත් දෙන කෑම වේලද බලන්න ලොකු. ගෙදර හදලා දෙන බතයි පොල් සම්බෝලේ. අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට දුන්නොත් හදලා දරුවගේ අතින් කරුණාවෙන් මෛත්‍රියෙන් ඒක රාජ ගෙදරින් ලැබෙන රාජ භෝජන වලට වඩා අම්මට තාත්තට ලොකුයි. මොකද මා හැදූ දරුවා නේද, මා උපන් දරුවා, මා නිසා උපන් දරුවා නේද කියන මේ හැඟීම අම්ම තුල තාත්තා තුල තියෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණු කීපය ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් දුවේ පුතේ ඔබ ගුණ යහපත්කම් ඇති දරුවෙක් බවට පත් වෙනවා කිසිම සැකයක් නැහැ. ඒ නිසා මට මේ භවයේ හිමි වෙලා තියෙන එක අම්මයි එක තාත්තයි. ඒ නිසා මගේ රත්තරන් අම්මයි තාත්තයි මම ආරක්ෂා කරනවා. මම ආරක්ෂා කරනවා කියන්නේ මං වැරදි කරන්නේ නැහැ. මං අම්මා තාත්තා පෝෂණය කර ගන්නවා. අම්මගේ තාත්තගේ අවවාද පිළිගන්නවා. ඒ අයගේ ජීවිතයට අගෞරව වන ලෙස මා කටයුතු කරන්නේ නැහැ කියන මේ හැඟීම ඔබ ඇති කරගත්තොත් අන්න එතන තමයි ඔබත් දරුවෙක් හැටියට පියවරින් පියවර දියුණු වුණා කියලා කියන්නේ. අම්මා තාත්තා කසල ගොඩට දාලා ඔබ සුරසැප වින්දට වැඩක් නැහැ. ඒ නිසා එහෙම කරන්න එපා. අනන්තවත් අම්මල තාත්තලාගේ තොරතුරු අපි දන්නවා. සල්ලිකාරයයි සම්මත, ලොකුයයි සම්මත, සමහර අය අම්මගේ තාත්තගේ පැත්ත පලාත බලන්නේ නැති දරුවෝ ඉන්නවා. වැඩිහිටි නිවාසවල, මහලු නිවාසවල අපි ධර්ම දේශනාවලට යනවා. බණ ඉවරුණාට පස්සේ පින්නතුනේ අපිව වට කරගන්නවා. අපේ පුතා ඉංජිනේරුවෙක්, අපේ පුතා දොස්තර කෙනෙක්, අපේ පුතා අහවල් රටේ ඉන්නේ. මෙහෙම කියා නමුත් එන්නේ නැහැ බලන්න. අපි මෙච්චර අසරණයි බලන්න හාමුදුරනේ කියා අපිට බැගෑපත් වෙන හැටි අපි දන්නවා. ඒ නිසා අපේ දුවල පුතාලට කියන්නේ එවැනි තත්ත්වයක් ඔබේ අම්මට ඔබේ තාත්තට අත් වෙන්න ඉඩ තියන්න එපා. අම්මා තාත්තා පණ වගේ ආරක්ෂා කරගත්තොත් ඔබටත් සැනසීමේ අවසන් හුස්ම හෙලන්න පුළුවන් වෙයි. නැත්තම් හැමදාම ඔබේ ජීවිතේට මහා පශ්චාත්තාවපයක් ඇති වෙනවාට සැකයක් නැහැ. ඒ නිසා ඔබත් අදිෂ්ඨාන කරගන්න මං කවදාවත් මගේ අම්මට තාත්තට මහලු නිවාසික ජීවත් වෙන්න ඉඩ තියන්නේ නැහැ. වැඩිහිටි නිවාසික ජීවත් වෙන්න ඉඩ තියන්නේ නැහැ. දුකෙන් කනගාටුවෙන් ජීවත් වෙන්න ඉඩ තියන්නේ නැහැ. මම කොහොම හරි මගේ අම්මා තාත්තා රැක ගන්නවා කියන මෙන්න මේ தත්ත්වය ඔබ ඇති කරගත්තොත් අන්න ඒකයි බෞද්ධ මාධ්‍යාලයේ අපේක්ෂාව. ඒ නිසා එවැනි තත්ත්වයක් ඇති කරගන්නට ඔබට මේ බණ පදයට ශක්තියක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද මේ ප්‍රඥා ප්‍රදීප ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කළේ හොරණ මිල්ලනීය පදිංචි ටී සෝමලතා මහත්මිය සහ W ජනක නුවන් කුමාර පුතණුවන්. ඒ නිසා පවුලේ මේ පුතණුවන් මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා වැලිකඩගේ උදේනිස්සිඤ්ඤෝ, විතානගේ එන්සුහාමි, තිබ්බටුගේ දියෝනිස්සිඤ්ඤෝ, යෝඩි මේරිනෝනා, තිබ්බටුගේ කුසුමාවතී කියන මියයන්ට යෙදුණු මේ සියලුම මහත්ම මහත්මීන් මේ වෙලාවේ සිහිපත් කරන්න. ඒ අයට මේ පින් පෙත් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු සාදු කියලා.
ඒ වගේම දරුවෝ 4 දෙනෙක් මෙතන සිහිපත් කරනෝ විහංග දෙනුවන් හා චතුමි විහංසා. ඒ වගේම කවිනු රුවනික හා රණුමි රිහංසා මේ දුවල පුතාලා 4 දෙනාට මේ පින්කමේ අනන්ත ආනිසංස බලමහිමෙන් නිදුක් නිරෝගී බව ලැබේවා. දරුවන්ගේ අනාගතේ වාසනාවන්ත වේවා. දීප්තිමත් වාග්ය සම්පන්න තත්ත්වයටපත් වේවා. හොඳට ඉගෙනගෙන රටට සේවයක් කරන අම්මට තාත්තට සලකන දරු පිරිසක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා. සහභාගී වන සියලු දෙනාට මේ පින්කමේ ආනිසංස බලමහිමෙන් මෙලොව යහපත වේවා. නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා. කිසිදු කාය චිත්ත පීඩාවක් සිදු නොවේවා. යන්නේන ගමන බිමනදී කිසිදු අතුරු අන්තරාවක් සිද්ධ නොවේවා. හැම කෙනෙකුටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදයෙන් මෙලොව යහපතම වේවා. පරලෝ සුගතියත්පත් වේවා. අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. මේ බණපදයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මෙලොව යහපත වේවා. පරලෝ සුගතිය වේවා. අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝ චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. පින්වත්නි, වත්මන් සමාජය තුළ තරමක් දුරට වියකමින් පවතින උතුම් ගුණාංගයක් වන දෙමාපියන්ට සැලකීම පිළිබඳවයි අද ප්‍රඥා ප්‍රදීප ධර්මානුශාසනාවේ කාල වේලාව වෙන් වූයේ. ඔබ අප හැමදෙනා වෙත මහත් වූ මෙත්සිත පිළිතරිව නිමාවට පත්වන්නට යෙදුන ප්‍රඥා ප්‍රදීප ධර්මදේශනාව පවත්වා වදාළේ දෙහිමල නැදිමාන රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවා. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් යලිත ලබන සතියේත් මෙවැනිම කාලෝචිත මාතෘකාවකින් ඔබ හමුවන බලාපොරොත්තු වෙන ප්‍රඥා ප්‍රදීප සදහම් දේශනාව මෙලෙසනිමවට පත්වනවා. ඔබ හැමදිනාටම උතුම් දලදා සමිත පිහිටයි.